සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ශක්ති විද්‍යාව පාඩමේ තවත් කොටසකින් තමයි අපි හම්බ වෙන්නේ. මේකෙදී අපි ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙනවා එන්තැල්පිය පිළිබඳව. එන්තැල්පිය මේක කැපිටල් H අක්ෂරයෙන් තමයි සංකේතවත් කරන්නේ. මෙතන මම දීලා තියෙනවා මේකේ හැඳින්වීමක්. නියත පීඩන තත්ත්වයට යටතේ සිදුවන රසායනික ක්‍රියාවලියකදී පද්ධතිය තුලට හෝ ඉන් ඉවතට තාපය ගැලීම ප්‍රමාණාත්මකව දැක්වීමට එන්තැල්පිය නම් ගුණය භාවිතා කරයි. නැත්නම් භාවිතයට ගනි. හරි. ඒ කියන්නේ එන්තැල්පිය කියන්නේ ගුණයක්. මේක පාවිච්චි කරන්නේ නියත පීඩන තත්ත්වයටදී. මොකක්ද මේ නියත පීඩන තත්ත්වයටදී කියලා කියන්නේ? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ අවට පරිසරයේ මොකක් හරි රසායනික විපර්යාසයක් වෙනවා කියලා හිතමුකෝ. එතකොට ඒ වෙලාවේ ඒ විපර්යාසයේ පීඩනය තමයි වායුගෝලීය පීඩනය. ඒක වෙනස් වෙන්නේ නැහැනේ. ඒක මට්ටම වෙනස් වුණොත් වෙනස් වෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ඒක හා සමානයි. එතකොට නියත පීඩන තත්ත්වයටදී තමයි ඒ විපර්යාසය සිද්ධ වෙන්නේ. එතකොට මේ එන්තැල්පිය අර්ථ දක්වලා දෙන්නෙම නියත පීඩන තත්ත්වය යටතේ තමයි. ඊට පස්සේ ඊගාව කරුණ තමයි එන්තැල්පිය විත්ති ගුණයකි. එනම් විශාලත්වය හා ද්‍රව්‍ය ප්‍රමාණය මත රඳා පවතී. හරි. මම කලින් පාඩමේදී මම නැත්නම් කලින් කොටසදී කියලා දුන්නා විත්ති ගුණ සහ ඝටනා ගුණ පිළිබඳව. එතකොට මේ එන්තැල්පිය කියන්නේ විත්ති ගුණයක්. ඒ කියන්නේ විශාලත්වය මත රඳා පවතින ගුණයක් තමයි එන්තැල්පිය කියන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා එන්තැල්පි වෙනස පිළිබඳව. මේකට මේ හැඳින්වීමට අපි පාවිච්චි කරන සංකේත තමයි ඩෙල්ටා H. අපි සාමාන්‍යයෙන් විද්‍යාවේදී කුඩා වෙනසක් දැක්වීමට ඩෙල්ටා කියන සංකේතය පාවිච්චි කරනවා. එතකොට එන්තැල්පිය හඳුන්වන්න අපි H කියන අකුර පාවිච්චි කරානේ. හරි. මෙතන මම දීලා තිනවා ද්‍රව්‍යයක එන්තැල්පිය නිර්ණය කළ නොහැකි අතර අප සැබවින්ම මනින්නේ එන්තැල්පි වෙනසයි. හරි. අපි එන්තැල්පිය කියන එකක් හඳුනා ගත්තට නැත්නම් එන්තැල්පිය කියන ගුණය අපිට විධිමත්ව මනින්න විදිහක් නැහැ. එතකොට අපි හැම වෙලාවෙම මනින්නේ එන්තැල්පි වෙනසක්. එතකොට මෙතන මම දීලා තිනවා එන්තැල්පි වෙනස යනු පළවල එන්තැල්පිය සහ ප්‍රතික්‍රියක එන්තැල්පි අතර වෙනසයි. හරි. මේක මම තවදුරටත් පැහැදිලි කරන්නම් මේ විදිහට. එතකොට රසායනික ප්‍රතික්‍රියාවකදී මේ පැත්තේ තියෙන වලට අපි කියනවා ප්‍රතික්‍රියක. එතකොට ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීම තමයි සාමාන්‍ය රසායනික විපර්යාසයකදී සිද්ධ වෙන්නේ. එතකොට එන්තැල්පි වෙනස විදියට අපි හැම වෙලාවෙම ගන්නේ පළවල එන්තැල්පිය. පළ කියන්නේ මොනවද? මේවා. හැදෙන ඒවා. ප්‍රතික්‍රියක වල එන්තැල්පිය. ඒ කියන්නේ මේවා. මෙයාලගේ එන්තැල්පිය. හැම වෙලාවෙම එන්තැල්පි වෙනසක් ගද්දී හොඳට මතක තියාගන්න ඕනි. පළවල එන්තැල්පියෙන් තමයි ප්‍රතික්‍රියක වල එන්තැල්පිය අඩු කරන්නේ. එතකොට එන පිළිතුර ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. ඒ මොකක් හරි කමන්නේ. ඒකට අපි කියනවා එන්තැල්පි වෙනස. මෙතන මම මේක සංකේතාත්මකව දක්වලා තියෙනවා. පළවල එන්තැල්පියෙන් අඩු කරනවා ප්‍රතික්‍රියක වල එන්තැල්පිය. ඊට පස්සේ අපි මේකෙදි තාපය පිළිබඳව කතා කරනවා. මොකද මේ එන්තැල්පිය සමග තාපයේ සම්බන්ධයක් තියෙන නිසා. නියත පීඩනයේදී තාපය එන්තැල්පියට සමාන වේ. ඒ නිසා තාප විපර්යාස වලට අදාළ මිනුම් පිළිබඳව මෙහිදී සලකා බැලේ. හරි. ඒ කියන්නේ නියත පීඩනයේදී මොකක් හරි විපර්යාසයක තාපය එන්තැල්පියට සමාන වෙනවා. ඒ නිසා අපි තාප විපර්යාස පිළිබඳව මේ පාඩමේදී හොයලා බලනවා. තාප විපර්යාසය මැනීම සඳහා සුවිශේෂී භාජනයක් වන කැලරිමීටරය යොදා ගනී. හරි. මේක ඔයාලට භෞතික විද්‍යාවේදීත් හම්බෙන එකක්. කැලරිමීටරය. මෙතන මම මේ පොඩි සටහනකින් දක්වලා තියෙන්නේ කැලරිමීටරයක තියෙන මූලික සැකැස්ම. මේකෙදි මෙමෙ ඇතුලේම ඔයාලට පේනවා භාජනයක්. එතකොට ඒ ඇතුලේ භාජනය අපි අර පද්ධතිය විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒ භාජනය ඇතුලේ තමයි විපර්යාසයේ රසායනික විපර්යාසය සිද්ධ වෙන්නේ.
එතකොට ඒක ඇතුලේ උපකරණ දෙකක් තියෙනවා පේනවනේ. මේ මොකද්ද? මේක උෂ්ණත්වමානයක්. ඒ කියන්නේ තාප විපර්යාසයකදී අනිවාර්යයෙන්ම උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙනවා. ඒක මැනගන්න මෙතන උෂ්ණත්වමානයක් පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේකට අපි කියනවා මන්තය කියලා. මන්තය අපි පාවිච්චි කරන්නේ මිශ්‍ර කිරීමට. නැත්නම් මේ පද්ධතියේ තියෙන ද්‍රාවණය හෝ මොකක් හරි දෙයක් මේකේ තියෙනවනේ තරලය. ඒක මිශ්‍ර කරන්න තමයි මන්තය පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මම මේ පද්ධතිය විදියට හඳුනාගත්ත කොටස මේ කොහෙවත් ගෑවෙන්නේ නැහැ. මේ යටින් විතරයි පොඩ්ඩක් ගෑවෙන්නේ. එතකොට මේ කැලරිමීටරේ හදලා තියෙන්නෙම මේකේ තාපය, ඒ කියන්නේ මේ පද්ධතියේ තියෙන තාපය මෙතනින් එළියට නොයන්න මේ අවට තියෙන මේ තාපය ඇතුළටත් නොයන විදිහට. එතකොට ගොඩාක් වෙලාට මේ අවට අවකාශය රික්තයක් වෙන්න පුළුවන්. නැත්තම් මේ අවට අවකාශයේ තාප පරිවාරක ද්‍රව්‍යයකින් පුරවලා තියෙන්න පුළුවන්. ඔය අපි රිජිෆෝම් කියන්නේ රිජිෆෝම් නැත්තම් ඔය ලී කුඩු වගේ දෙයක් වුණත් තියෙන්න පුළුවන්. ඒතර මේ යටින් තියලා තියෙන මේ බඳුන රඳවලා තියෙන දෙකත් අනිවාර්යයෙන්ම තාප පරිවාරක ද්‍රව්‍ය වෙනවා. ඒ විදිහට තමයි කැලරිමීටරයේ සැකැස්ම තියෙන්නේ. හරි, මේ කොටසදී අපි තවත් දැන සිටිය යුතු ප්‍රධාන පද දෙකක් තමයි විශිෂ්ට තාපධාරීතාවය සහ තාපධාරීතාවය කියන්නේ. අපි ඉස්සෙල්ලම බලමු විශිෂ්ට තාපධාරීතාවය කියන්නේ මොකක්ද කියලා. යම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරීතාවය යනු එම ද්‍රව්‍යයේ ග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණයයි. හරි. මේකේ සංකේතයත් මම මෙතන දාලා තිනවා. මේ විශිෂ්ට තාපධාරීතාවයේ සංකේතවත් කරන්නේ සිම්පල් C අක්ෂරයෙන්. එතන මේක අර්ථ දක්වලා දීලා තියෙනවා. මම මෙතන පොඩි රූපයකුත් දැම්මා ඔයාලට. මොකක් හරි ද්‍රව්‍යයක ග්‍රෑම් එකක උෂ්ණත්වයක්. ග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ දාන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණයට අපි කියනවා ඒ අදාළ ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරීතාවය. එතකොට ඒකේ වස්තුවේම මුළු ප්‍රමාණය පිළිබඳව අදහසක් එන්නේ. ඒ කියන්නේ අදහසක් එන්නේ කියන්නේ මුළු ප්‍රමාණයම අපිට වැඩක් නැහැ. අපි මේකේ ග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශකයෙන් ඉහළ දාන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය තමයි මෙතෙන්දී හොයලා බලන්නේ. ඊට පස්සේ අපි බලමු තාපධාරීතාවය. තාපධාරීතාවය සංකේතවත් කරන්නේ කැපිටල් C අක්ෂරයෙන්. මේක කියන්න පුළුවන් අපිට යම් ද්‍රව්‍යයක තාපධාරීතාවය යනු එම ද්‍රව්‍යයේ දෙන ලද ප්‍රමාණයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය. මේක කලින් එකට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ කලින් එකේ අපි ගත්තේ දෙන ලද ද්‍රව්‍ය ග්‍රෑම් එකක ස්කන්ධය. දැන් මෙතන මම 10 දාලා තිබ්බට මෙතන එහෙම නෙවෙයි කියවෙන්නේ. ඒ කියන්නේ මෙතන කියන්නේ දෙන ලද ද්‍රව්‍යයේ මොකක් හරි ස්කන්ධයක් තියෙන්න පුළුවන්. ඒ සම්පූර්ණ ස්කන්ධයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නංවන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණයට අපි කියනවා ඒ අදාළ ද්‍රව්‍යයේ තාපධාරීතාවය. එතකොට මෙතන මම දාලා තියෙනවා පොදුවේ. දැන් මෙතන ග්‍රෑම් 10ක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1කින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය මෙයාගේ තාපධාරීතාවය. අපිට දෙන වස්තුවේ ස්කන්ධය අපිට වෙනස් වෙන්න පුළුවන් නේ. එතකොට m කියලා ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ දාන්න අවශ්‍ය තාප ප්‍රමාණය කියුණා. ඒක තමයි එයාගේ තාපධාරීතාවය වෙන්නේ. ඒතර මේ තාපධාරීතාවය සහ විශිෂ්ට තාපධාරීතාවය අතර සම්බන්ධයක් තියෙනවා. අපි බලමු ඒක. තාපධාරීතාවය සහ විශිෂ්ට තාපධාරීතාවය අතර සම්බන්ධය. මේක මම සමීකරණයක් විදිහට ඉදිරිපත් කරලා තිනවා. කැපිටල් C සමානයි සිම්පල් m වරක් සිම්පල් C කියලා. එතකොට කැපිටල් C කියන්නේ තාපධාරීතාවය, සිම්පල් m කියන්නේ ස්කන්ධය, සිම්පල් C කියන්නේ විශිෂ්ට තාපධාරීතාවය. එතකොට විශිෂ්ට තාපධාරීතාවය කියන්නේ අදාළ ද්‍රව්‍ය ග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය. එතකොට ඒකේ ග්‍රෑම් 10ක් 15ක් 20ක් තියෙන්න පුළුවන්. එතකොට ඒ සංඛ්‍යාත්මක අගය මෙතෙන් දාපුවාම ඒ දෙක ගුණ වුණාම මේකේ අගය එනවනේ. හරි. මේකේදී ඔයාලා තවත් එකක් දැනගෙන ඉන්න ඕනේ මෙයාලගේ ඒකක පිළිබඳව. අපි අර පස්සේ කතා කරන සමීකරණය මේ ඒකක ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. දැනට ඔයාලා මතක තියාගන්න තාපධාරීතාවයේ ඒකකය සෙල්සියස් අංශකයට ජූල්.
විශිෂ්ට තාපධාරිතාවයේ ඒකකය තමයි සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල්. ස්කන්ධය නම් සුපුරුදු පරිදි ග්‍රෑම්. මේක ඔයාලට භෞතික විද්‍යාවේදී සමහරලාට කිලෝග්‍රෑම් දාලා කතා කරන්න පුළුවන්. අපේ කොටසේදී අපිට මේ ග්‍රෑම් වලින් සලකන අගය ප්‍රමාණවත් වෙනවා. Q සමානයි mc delta t. ශක්ති විද්‍යාව පාඩමේදී අපි දැන් කතා කරා තාප විපර්යාස පිළිබඳව. ඒතර මේ තාප විපර්යාසයක් ගැන අපි කතා කරාට මේ තාප විපර්යාසය නැත්තම් පිට කරන හෝ ලබා ගන්න තාපය අපිට ඍජුව මැන ගැනීමට අවස්ථාවක් නැහැ. අපි මනින්නේ ඇත්තටම උෂ්ණත්වය. උෂ්ණත්ව වෙනසක් නෙමෙයි ගන්න. එතකොට මේ උෂ්ණත්වයේ වෙනස ආශ්‍රයෙන් සිදුවෙච්ච තාප විපර්යාසය හොයාගන්න තමයි මේ සමීකරණය පාවිච්චි කරන්නේ. ඒ නිසා මේක ගොඩක් වැදගත් සමීකරණයක් මේ පාඩමේදී අපිට හම්බෙනවා. මේකේ පද ටික කියලා දෙනවා නම් Q කියන්නේ ලබා ගන්න හෝ පිට කරන තාපය. M කියන්නේ සාම්පලයේ ස්කන්ධය නැත්තම් පද්ධතියේ අපි සැලකිල්ලට භාජනය කරන පද්ධතියේ ප්‍රතික්‍රියක මිශ්‍රණයේ ස්කන්ධය. C කියන එක නම් මම ඔයාලට කලිනුත් කියලා දුන්නා විශිෂ්ට තාපධාරිතාවය. ඒ කියන්නේ අදාළ ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය තමයි. ඩෙල්ටා T කියන්නේ උෂ්ණත්ව වෙනසක්. අපි කලිනුත් කතා කරේ එන්තැල්පි වෙනස වගේම තමයි ඩෙල්ටා දැම්මොත් වෙනසක් ගැනයි කතා කරන්නේ. ඩෙල්ටා T කියන්නේ උෂ්ණත්ව වෙනසක්. ඒතර ඔයාලට මේ සමීකරණය වෙනත් විදිහවල වලට හම්බ වෙන්න පුළුවන්. මෙතන ඩෙල්ටා T කියන එක කැපිටල් T තියෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී ඩෙල්ටා තීටා කියලා දීලා තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ ඔක්කොම මේ සමීකරණය තමයි. ඒතර මම කියන්නේ මේ සමීකරණය පාවිච්චි කරන එක වඩාත් උචිතයි කියලා රසායන විද්‍යාවේදී. එතකොට ඩෙල්ටා T කියලා එක මේක ගොඩක් වැදගත් එකක්. දැන් මම මෙතන දාලා තියෙනවා පොඩ්ඩක් සිම්පල් M කියන පද්ධතියක උෂ්ණත්වය T1 කියලා. සිම්පල් T1. ඒකේ උෂ්ණත්වය දෙවැනි අවස්ථාවේදී සිම්පල් T2 දක්වා වෙනස් වෙනවා. මේක වැඩිවීමක් වෙන්නත් පුළුවන්, අඩුවීමක් වෙන්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ උෂ්ණත්වය වෙනස් වෙලා තියෙන්න ඕනේ. එතකොට උෂ්ණත්ව වෙනසක් කියන්නේ. එතකොට උෂ්ණත්ව වෙනස මේ සමීකරණයට ආදේශ කරද්දී ඔයාලා හැම වෙලාවෙම කරන්න ඕනි අවසාන උෂ්ණත්වය. ඒ කියන්නේ මේ අවස්ථාවේ උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය කියන්නේ අපි මේ පද්ධතිය ගැන සලකන්න පටන් ගන්න අවස්ථාවේ තියෙන උෂ්ණත්වය අඩු කරන්න ඕනි. හැම වෙලාවෙම අවසාන උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කරපුවම තමයි ඩෙල්ටා T එන්නේ. මේක ගොඩාක් වැදගත් කිව්වේ මේක මේ Q වල සංකේතයට පවා මේක බලපාන නිසා. මම Q ගැන විශේෂයෙන්ම කියලා තියෙනවා. Q සඳහා සලකුණ එන්තැල්පි වෙනසෙහි සලකුණට සමාන වේ. ඒ කියන්නේ Qට ලැබෙන සලකුණ තමයි අපි එන්තැල්පි වෙනසේ සලකුණ විදිහට පාවිච්චි කරන්නේ. තාප අවශෝෂක ක්‍රියාවලියක් සඳහා ධනවන අතර තාපදායක ක්‍රියාවලියක් සඳහා ඍණ වේ. හරි. තාප අවශෝෂක සහ තාපදායක ක්‍රියාවලිය කියන්නේ මෙහෙම. දැන් අපිට පුළුවන් මේ M කියන ස්කන්ධයට පිටතින් තාපය ලබා දෙන්න. පිටතින් තාපය ලබා දීපුවාම මොකද වෙන්නේ? ඒ තාපය මෙයා උරා ගන්නවා. අපි ඒ වගේ ක්‍රියාවලියකට කියනවා තාප අවශෝෂක ක්‍රියාවලියක් කියලා. එතකොට මෙයාගේ උෂ්ණත්වය කියන්නේ මෙයාගේ උෂ්ණත්වයට වඩා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා තාපදායක ක්‍රියාවලිය කියලා. ඒ කියන්නේ මෙයා බවට පත් වෙද්දී පද්ධතිය තාපය පිට කරනවා එළියට. ඒ වගේ ක්‍රියාවලිය වලට අපි කියනවා තාපදායක ක්‍රියාවලිය කියලා. එතකොට මේක තාප අවශෝෂක ක්‍රියාවලියක්, මේක තාපදායක ක්‍රියාවලියක්. එතකොට තාප අවශෝෂක තාපදායක ක්‍රියාවලියදී මේ Q ගේ ලකුණ ලබා ගැනීමට අපිට මේ සම්බන්ධය ඒ කියන්නේ මේ සම්බන්ධයට නිවැරදිව ආදේශ කිරීම ඉතා වැදගත් වෙනවා. හරි, අපි ඔක තවදුරටත් බලමු. හොඳයි, අපි බලමු මේ පොඩි ගණනය කිරීමකින් මේක තවදුරටත් තහවුරු කරගන්න. මෙතන මම ගණනක් දීලා තිනවා. යම් ද්‍රාවණයක සිදු වූ රසායනික ප්‍රතික්‍රියාවක් නිසා ද්‍රාවණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 සිට 35 දක්වා ඉහළ නගින ලදී. ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවය 4.2යි සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල් වන අතර ස්කන්ධයේ ග්‍රෑම් 200කි. මේකෙදි ඉස්සරලාම අහනවා මෙහිදී සිදු තාප විපර්යාසය ගණනය කරන්න.
ඊට පස්සේ අහනවා මෙය තාප අවශෝෂක ක්‍රියාවලියක්ද නැත්නම් තාපදායක ක්‍රියාවලියක්ද? හරි මේකට අවශ්‍ය කරන තියරි දැනුම මම ඔයාලට දැන් දීලා තියෙනවා. අපි බලමු මේ ගාන කොහොමද හදාගන්නේ කියලා. එතකොට තාප විපර්යාසය ගණනය කරන්න නම් මම ඔයාලට දීපු සමීකරණය තමයි Q සමානයි mc ඩෙල්ටා t කියන සමීකරණය. එතකොට ඒකට තමයි මේකේ ආදේශය සිදු විය යුත්තේ. මම මෙතන පොඩි රූපයක් ඇඳගත්තා. ග්‍රෑම් 200ක උෂ්ණත්වය තමයි මෙතන වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඒකේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් වෙනවා. අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් වෙලා තියෙනවා. හරි අපි බලමු. එතකොට මම මෙතන දැම්මා Q සමානයි mc ඩෙල්ටා t. අපි මේ සමීකරණයෙන් තමයි තාප විපර්යාසය ගණනය කරගන්නේ. එතකොට මේකේදී ස්කන්ධය වෙන්නේ ග්‍රෑම් 200 නේ. දීලා තියෙනවා ග්‍රෑම් 200ක් කියලා මේකේ ස්කන්ධය. ඊට පස්සේ විශිෂ්ට දාපධාරිතාවය 4.2යි සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල්. හරි ඒකත් ආදේශ කරා. ගොඩාක්ම වැදගත් එක තමයි මේ ඩෙල්ටා t ට ආදේශ කරන එක. එතෙන්දී මම ආදේශ කරන්න කිව්ව ඔයාලට කොහොමද? අවසාන උෂ්ණත්වයෙන් අඩු කරන්න ඕනි ආරම්භක උෂ්ණත්වය. අවසාන උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කරන්න ඕනි. හරි. එතකොට මෙතන අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 35යි ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. එතකොට 35න් 25ක් තමයි අඩු කරන්න ඕනි. මේක හොඳට මතක තියාගන්න ඕනි එකක්. එතකොට මේකේ වෙනස එනවා 10ක් විදිහට. මේක සුළු කරපුවාම 8400 ජූල් වගේ අගයක් එනවා. ඊට පස්සේ අහනවා මේ ක්‍රියාවලිය තාප අවශෝෂක ක්‍රියාවලියක්ද නැත්නම් තාප දායක ක්‍රියාවලියක්ද? මේක ගන්න හැටිත් මම ඔයාලට කියලා දුන්නා. මෙතන මම කිව්වා තාප අවශෝෂක ක්‍රියාවලිය සඳහා ධනවන අතර තාප දායක ක්‍රියාවලිය සඳහා ඍණ වෙනවලු. දැන් මේ Q වලට එන අගය තාප අවශෝෂක ක්‍රියාවලිය වලට ධනලු. Q වලට ඍණාගයක් ආව ඒ නැත්නම් තාප දායක ක්‍රියාවලිය වලට Q ට එන්නේ ඍණාගයක්ලු. හරි අපි බලමුකෝ මෙතන මොකක්ද ආවේ කියලා. මෙතන මේ 8400ට අගය ඒ කියන්නේ ධනද ඍණද කියලා මේකේ ඇවිත් නැහැනේ. ඒ කියන්නේ මේක ධනාගයක්. ඍණ නම් විශේෂයෙන් ඍණාගයක් විදිහට අපි ලියනවා ධනාගයක් විශේෂයෙන් ලියන්නේ. එතකොට ධනයි නම් Q සඳහා අගේ ධන නම් ආවේ ඒක මොකද්ද? ඒක තාප අවශෝෂක ක්‍රියාවලියක් තමයි. හරි අපි බලමු තවත් මේ වගේ ප්‍රශ්නයක්. යම් ද්‍රාවණයක සිදු රසායනික ප්‍රතික්‍රියාවක් නිසා ද්‍රාවණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 සිට 10 දක්වා පහළ බසින ලදී. ද්‍රාවණයේ විශිෂ්ටතාවධාරිතාවය 4.2යි සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල් වන අතර එහි ස්කන්ධය ග්‍රෑම් 100කි. හරි. මේක පොඩ්ඩක් අගයන් එහෙම කරලා දීලා තියෙන්නේ. එතකොට මෙතනත් අහනවා මෙහිදී සිදු තාප විපර්යාසය ගණනය කරන්න. ඊට පස්සේ මේක තාප අවශෝෂක ක්‍රියාවලියක්ද නැත්නම් තාපදායක ක්‍රියාවලියක්ද? මේකෙදි මොකද්ද? මේකේ ස්කන්ධය නම් වෙනස්. කලින් 200නේ දැන් මේකේ 100යි. මේකේ ආරම්භක උෂ්ණත්වය නැත්නම් අපි සලකනු ලබන මොහොතේ තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. මේක ඊට පස්සේ අවස්ථාවේ සෙල්සියස් අංශක 10ක් දක්වා අඩු වෙලා තමයි තියෙන්නේ. හරි අපි බලමු මේක ගණනය කිරීම සිද්ධ කරන්නේ කොහොමද කියලා. එතකොට මේකටත් අපිට පුළුවන් Q සමානයි mc ඩෙල්ටා t කියන සමීකරණය පාවිච්චි කරන්න. එතකොට මම මේකෙදිත් ආදේශ කිරීම කරනවා පෙරසේම ස්කන්ධාගය අපිට දීලා තියෙන්නේ ග්‍රෑම් 100ක් කියලානේ. එතකොට මම ග්‍රෑම් 100 ආදේශ කරනවා. විශිෂ්ට දාපධාරිතාවය 4.2යි සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල්. ඒකත් ආදේශ කරා. මේක තමයි මම ඔයාලට හැම වෙලාවෙම කිව්වේ මේක සුවිශේෂීව හිතන්න ඕනි. මෙතෙන්ට ආදේශ කරන්න ඕනි හැම වෙලාවෙම කොහොමද? අවසාන උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කරලා ආදේශ කිරීම සිද්ධ කරන්න ඕනේ. නැත්තම් වැරදෙනවා. හරි. දැන් මේකේ අවසාන උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 10යි. ආරම්භක උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 25යි. හරි මම එහෙම ආදේශ කරා. මෙතන අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 10යි. ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. 10න් 25ක් අඩු කරපුවාම අගේ එන්නේ ඍණ 15ක් තමයි. හරි කිසි ගැටලුවක් නැහැ. මේ ටික සුළු කරපුවාම අවසාන උත්තරය එනවා ඍණ 6300ක්. එතකොට මේ ලකුණ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මම කිව්වා ඔයාලට. දැන් ඍණාගයක් ලැබිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තාප විපර්යාසය මොකද්ද? තාපදායක
ක්‍රියාවලිය. මේකෙදි පද්ධතියෙන් තාපය පිට කරලා තියෙනවා. තාපදායක ක්‍රියාවලියක් මෙතෙන්දි සිද්ධ වෙලා තියෙන්නේ. හරි. මේ සමීකරණයට ආදේශ කරලා අපිට ගැටලු විසඳන්න සිද්ධ වෙනවා. එතකොට මේක විතරක් දෙන්නේ නැහැ. මොකක් හරි ගණනයකදී තාප විපර්යාසය ගණනය කරගන්න උනොත් උෂ්ණත්වය ඇසුරින් මේක පාවිච්චි කරන්න වෙනවා. මම මේ සරල ගණනය කිරීමක් දුන්නේ මේක ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා බලා ගන්න විතරයි. හරි. අපි එහෙනම් තවත් කොටසකින් හම්බ වෙනකන් අදට සමුගන්නවා. ස්තුතියි.